ආයිබෝන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා යාවත් කාලන YouTube නාලිකාව වෙත. කලින් වීඩියෝ එකේදී අපි කිව්වා වගේම ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ වයිකින් රජවරු ගැන තමයි අපි මේ vlog එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා නැති අයට subscribe කරන්න කියන ඉල්ලීම මේ එක්කම බහුමේ තබනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. රැග්නා ලෝත්බ්‍රොක් යනු ක්‍රිස්තු වර්ෂ 900 වසරේ ජීවත් වූ ඩෙන්මාර්ක් හා ස්වීඩන් රජ කෙනෙක්. ඔහුගේ පියා ස්වීඩනයේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන සීගඩ් රජතුමායි. අතිශය රණකාමීත්වයක් හා තියුණු බුද්ධියක් තිබූ රැග්නාව ඕඩින් නම් දෙවිවරයා විසින් මෙලොවට එවන ලද්දෙක් බවට ජනතාව අතර දැඩි විශ්වාසයක් පැවතුණා. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව විවාහ තුනකින් ලද පිරිමි ළමුන් 6 දෙනෙකු රැග්නා සතුව සිට ඇති බව සඳහන් වෙනවා. Beyond Ironside, Ivar the Boneless, Uber, Putsek, Halfdan සහ සීගඩ් the Snake in the Eye එම පුතුන් 6 දෙනයි. රැග්නා විසින් එංගලන්තයේ නොතොම්බියා හා වෙසෙක්සන රාජ්‍යවලට වරින් වර ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඩෙන්මාර්ක් මූලාශ්‍රවලට අනුව රැග්නා විසින් එංගලන්තයේ හාම රජු හා සෙසු සියලු ස්කොට්ලන්ත අර්ල්වරු ඝාතනය කර තම පුත්‍රයන්ව එහි ආණ්ඩුකාරවරු ලෙස නම් කර තිබෙනවා. පසු කලෙක ඔහුගේ පුත්‍රයෙක් වන හිට්ස් එක්ක පණපුටින් පුළුස්සා මරා දැමීමට පරිගැනීමක් වශයෙන් කීවන් රුස් නැතහොත් වර්තමාන බෙලරුස් යුක්රේන හා බටහිර රුසියානු ලෙස හැඳින්වෙන කලාපයද ආක්‍රමණය කර ඇත. රෝම ඉතිහාසයේ සඳහන් වන පරිදි රැග්නා විසින් බටහිර ප්‍රංශයද කිහිපවරක් ආක්‍රමණය කර ඇත. එයින් ප්‍රධානම අවස්ථාව වන්නේ ක්‍රිස්තු වර්ෂ 845 දී පාස්කු ඉරිදුන රැග්නා විසින් පැරිසියට එල්ල කර ප්‍රහාරයයි. ආක්‍රමණය සඳහා සෙන්නගෝස්සේ වයිකින් යාත්‍රා 120කට වැඩි ප්‍රමාණයක් පැරිසිය වෙත පැමිණ ඇත. වසරකට ආසන්න කාලයක් පැවති යුද ගැටුම් වලින් ඉතා විශාල ජීවිත ප්‍රමාණයක්ද දෙපිරිසටම අහිමි වී ඇත. කෙසේ නමුත් අවසානයේදී එකල ප්‍රංශ අධිරාජාව සිටි චාල්ස් ද බෝල්ඩ් විසින් රිදී කාසි ටොන් 2.5කට ආසන්න මුදලක් රැග්නාට ප්‍රදානය කර සමාදානයකට පැමිණ ඇත. රැග්නා ලොත්බ්‍රොක්ගේ මරණය සිදුව ඇත්තේ එංගලන්තය තුළදී. අයර්ලන්තය බලා යමින් සිටි රැග්නාගේ යාත්‍රා කුණාටුවකට හසුව නොතොම්බියාවිල්ලට ගොඩගසා ඇති අතර රැග්නාව ග්‍රහණයට නතු කරගත් නොතොම්බියාවේ හිටපු හාමා රජුගේ පුත් ඒලා රජු විසින් රැග්නා ලොත්බ්‍රොක්ව සර්පයන් පිරී සිටින වලකට දමා මරා දමන ලදී. රැග්නා ලෝත්බ්‍රොක් නම් බිහිසුණු වයිකින් රජු මරා දැමීම එංගලන්තයට ජයග්‍රහණයක් යයි ඒලා රජු සිතා සිටියද ඊට මාස කිහිපයකට පසුව රැග්නාගේ පුත්‍රයන්ගේ නායකත්වයෙන් සියලු ස්කැනඩියන් රටවල් වලින් පැමිණි ඉතා විශාල වයිකින් හමුදාවක් විසින් ඒලා රජු ඝාතනය කර එංගලන්තයේ සියලු රාජ්‍යයන් වරින් වර ආක්‍රමණය කරමින් එහි රැඳී සිට ඇත. එම ආක්‍රමණවල නෂ්ටාවශේෂ උතුරු දිග එංගලන්තයේ අදටද දක්නට ඇත. බියෝන් අයන්සයිඩ් යනු රැග්නා ලෝත්බ්‍රොක්ගේ ජනප්‍රියම පුත්‍රයයි. රැග්නාගෙන් පසු ස්වීඩනයේ රජ වීමට බියෝන්ට හැකි විය. වයිකින් රාජ සංස්කෘතියට අනුව රජුගේ බාලපුත්‍රයන් 20 වයසට පැමිණීමෙන් පසු ඔහුට රාජධානියේ රැඳී සිටිය නොහැක. ඒ අනුව රැග්නා රජ වූ පසු බියෝන්ට ස්කැනඩියාවෙන් පිටවන ලෙසට දැනුම් දී ඇත. සැලකිය යුතු නාවික බලනියක් සමග ඔහු ස්කැනඩියාවෙන් පිටව බටහිර ෆ්‍රැන්කියාව වෙත ගොස් එහි භූමිය කොල්ලකමින් ජීවත්ව ඇත. පසු කාලීනව බියෝන් ප්‍රාදේශීය වයිකින් නායකයන් සමග මධ්‍යධරණීය මුහුද තරණය කර ඇති අතර ස්පාඤ්ඤය, ප්‍රංශය හා ඉතාලිය සැලකිය යුතු නගර ගණනක් ආක්‍රමණය කර හා කොල්ලකා ඇත. තම පියාගේ මරණය පරිගැනීමට සොයිරන් සමග එංගලන්තය බලා පිටත් වන බියෝන් ඒලා රජතුමා ඝාතනය කිරීමෙන් පසු ටික කලක් නැගෙනහිර එංගලන්තයේ යෝර්ක් නගරය පාලනය කරමින් සිට නැවතත් තම සොහොයුරන් සමග ස්කැනඩියාවට පැමිණීමෙන් පසු ස්වීඩනයේ හා උප්සලාහි බලය ලබා ගන්නා ලදී. එරික් බියෝන්සන් හා රෙෆිල් යනු මොහුගේ පුත්‍රයන් දෙදෙනායි. බියෝන් අයන්සයිඩ් යනු ස්වීඩිෂ් මුන්සෝ රාජවංශයේ ආරම්භකයාද වේ. එරික් තෝවාල්සන් නැතහොත් එරික් ද රෙඩ් යනු රජ කෙනෙක් ලෙස අර්ථ දක්වනවට වඩා දේශ ගවේෂකයෙක් ලෙස අර්ථ දැක්විය හැකි පුද්ගලයෙකි. එරික් යනු නෝර්වේ ජාතිකයෙකි. රතු පැහැ කොණ්ඩයක් සහ රැවුලක් තිබූ නිසා මොහුට එරික් ද රෙඩ් යන ලෙස ආමන්ත්‍රණය කර ඇත. කුඩා කාලයේදීම පියා සමග නෝර්වේ රාජ්‍යයෙන් අයිස්ලන්තයට පැමිණ පදිංචි වී ඇති අතර ඉන්පසු මොහුගේ ජීවිතය ගෙවුනේ දේශ ගවේෂකයෙක් ලෙසයි. දිනපකවානු හරියටම සඳහන් වෙ නැතත් එරික් ද රෙඩ් විසින් ග්‍රීන්ලන්තය සොයා ගන්නා ලදී. ග්‍රීන්ලන්තයේ ජනාවාස ආරම්භීම ආරම්භ කරන ලද්දේද එරික් විසිනි. එරික් විසින් ග්‍රීන්ලන්තය සොයා ගැනීම වයිකින් දේශ ගවේෂක ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. මේ වන විට ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක් රාජ්‍යයට අයත් දූපතකි. පසු කාලීනව එරික්ගේ පුත්‍රයා වන ලීෆ් එරික්සන් විසින් උතුරු ඇමරිකා මහද්වීපය සොයා ගන්නා ලදී. ඔහු විසින්ද එම සොයාගත් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ජනාවාස ආරම්භ කළ බවට ලිඛිත මූලාශ්‍රවල තොරතුරු ඇත. කෙසේ වෙතත් පසු කලක ග්‍රීන්ලන්තය පුරා පැතුණු වසංගත තත්ත්වයක් හේතුවෙන් එරික් ද රෙඩ් ජීවිතයෙන් සමුගෙන ඇත. 8 වන සියවසේදී ස්කැන්ඩිනේවියාව උපන් රෝලෝ නෝර්වේ ජාතිකයෙක්ද නැතහොත් ඩෙන්මාර්ක් ජාතිකයෙක්ද යන්න පිළිබඳ පැහැදිලි සඳහනක් ලිඛිත මූලාශ්‍රවල සඳහන්ව නැත. කෙසේ නමුත් රෝලෝ යනු ඉතා දැවැන්ත ශරීරයකින් හෙබි රණශූරයෙක් බව නම් ඉතිහාසයේ සඳහන්ව ඇත.
රෝලෝ කිහිපවරක්ම ප්‍රංශය ආක්‍රමණය කර ඇති අතර ඔහුගේ වටිනාකම තේරුම්ගත් වෙස්ට් ප්‍රැන්තියාහි රජ වූ චාල්ස් ද සිම්පල් විසින් ඔහුට මුදල් හා භූමි ප්‍රදේශයක් තෑගි ලෙසට ලබා දී ඇත. ඊට ප්‍රතිඋපකාර ලෙස රෝලෝ විසින් රජතුමාට ඇති පක්ෂපාතීභාවය ඔප්පු කර ඇත. එම තෑගිදුන් ප්‍රදේශයේ පසු කලක නෝමෑන්ඩි ලෙස හඳුන්වනු ලැබූ අතර පිහිටා තිබුණේ සේන් ගම් මෝයට නැගෙනහිරිනි. රෝලෝ විසින් තමන් ඇදහූ ඕල් ගොඩ්ස් අතහැර දමා කිතුණු දහම වැළඳ ගන්නා ලදී. රජු විසින් පසුව ඔහු නෝමෑන්ඩිහි ඩියුක්කොරයා ලෙස නම් කරන ලදී. විවාහ දෙකකින් එක දරුවෙකු සිටින රෝලෝ දෙවනියට විවාහ වූයේ ප්‍රංශයේ රාජකුමරියක් වන ගිසෙල් සමගින්. ඔහුගේ පුත්‍රයා වන විලියම් ලෝන්ග්ස්ෆර්ඩ්ද ඔහුගෙන් පසුව ඩියුක් තනතුරට පත් වුණා. පසු කාලිනව රෝලෝ ආරම්භ කෙරූ නෝමෑන්ඩි රාජවංශය බ්‍රිතාන්‍යයට හා සිසිලියටද ව්‍යාප්ත වී ඇත. හැරල් ෆයර්හෑ යනු නෝර්වේහි රොක්ලන්ඩ් ප්‍රදේශයේ උපන්නෙකි. ඔහුගේ පියා නමින් හාෆ්ඩන් ද බ්ලැක් එකල වෙස්ට්ෆෝල්ඩ් ප්‍රාදේශීය රජ කෙනෙකි. හෝලන්ඩ්හි එරික් රජුගේ දියණිය වන ගීඩා සමග හැරල් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති නමුත් ඇය ඔහුගේ විවාහ ඇරයුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊට හේතුව ලෙස ගීඩා පෙන්වා දී ඇත්තේ ඇයට විවාහ වීමට අවශ්‍ය වන්නේ මුළු නෝර්වේ රාජ්‍යයටම රජු සමග බවයි. එතන් පටන් හැරල් ෆයින්හෑ නැතහොත් ෆෙයාහෑ නෝර්වේ රාජ්‍ය එක්සේසත් කර එහි රජවීම තමන්ගේ ඒකායන අරමුණු බවට පත් කරගන්නවා. ප්‍රාදේශීය රාජ්‍ය පාලකයන් සමග ඉතා විශාල සිවිල් යුද්ධ ගණනාවකින් පසු ඔහුට නෝර්වේ රාජ්‍ය එක්සේසත් කිරීමට හැකි වෙනවා. අදටද නෝර්වේ රාජ්‍ය ඉතිහාසයේ බිහිසුණුම නාවික සටන ලෙස හැඳින්වන්නේ හැරල් ෆයින්හෑ තම බලය තහවුරු කර ගැනීම පිණිස සටන් කළ හවුස් ෆෝර්ටි සටනයි. විවාහ දෙකකින් දරුවන් දුසිමක් ලද හැරන් ෆයින්හෑ රජවීමෙන් පසුව රාජ්‍ය 12කට බෙදා තම දූ දරුවන් අතරේ බෙදා දෙන ලදී. ෆෙයාහෑ රාජවංශයද ඔහු විසින් ආරම්භ කරනවා. පසු කාලීනව ඔහුගේ පුත්‍රයෙක් වන එරික් බ්‍රඩ්ඩැක්ස් තම පියාගේ රාජවංශය ඉදිරියට ගෙනියනවා. අයිවර් ද රැග්නසන් නැතහොත් අයිවර් ද බෝන්ලස් යනු වයිකින් පුරාවෘත්තයක් ලෙස සැලකෙන රැග්නාට හා ඇස්ලොක් කුමරියට දාව උපන් තවත් එක් කුමරකි. උපතින්ම ඉනින් පහළ වූ අස්තිවල දුබලතාවය හේතු කරගෙන ද බෝන්ලස් යන නම පටබැඳුණු බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ශාරීරික දුබලතාවයක් සහිතව මෙලව එළිය දුටුවත් රැග්නා සතුව සිටි වඩාත්ම බුද්ධිමත්ම හා දරුණුතුම් පුත්‍රයා ලෙස අයිවර් ද බෝන්ලස් හැඳින්විය හැකිය. නොතොම්බ්‍රියාවේ රජු තම පියා ඝාතනය කළ පුවත සැලවීමෙන් පසු බෝන්ලස් ස්කැනේඩියාවේ සිට සේනා සංවිධානය කොට එංගලන්තය බලා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම වයිකින් සේනාව සමගයි. එය ද ග්‍රේට් හිතන් ආමි ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත. සටනෙහි හා උපායශීලීත්වයේ ඉතා දක්ෂ අයිවර් විසින් මෙම සේනාව මෙහෙයවා ඇත. ඒලා රජු ඝාතනය කළ පසු ඔහු යෝක් නගරය මුල් කරගනිමින් තව පාලන කටයුතු මෙහෙයවන ලදී. වරින් වර මර්සියාව හා වෙසෙක්සන ප්‍රාන්තද ආක්‍රමණය කරන ලදී. තවත් ඓතිහාසික මූලාශ්‍රවලට අනුව අයිවර් විසින් අයර්ලන්තය ආක්‍රමණය කර ඩබ්ලින් රාජධානිය ගොඩනගා ඇත. අයිමර් රාජවංශයේ ආරම්භකයා ලෙසද මොහු සැලකේ. කෙසේ නමුත් අයිවර් ද බෝන්ලස්ගේ මරණය ගැන නිශ්චිත සඳහනක් නොමැති අතර ක්‍රිස්තු වර්ෂ 890 පසු අයිවර් පිළිබඳව ලියවූ ලිඛිත මූලාශ්‍රද නොමැත. වයිකින් යුගය තුළ තවත් ශ්‍රේෂ්ඨ රජවරුන් හා දේශ ගවේෂකයන් ජීවත් වුණා. නමුත් කාල වේලාවේ ඇති අඩුපාඩු නිසා ඒ සියල්ලන් ගැනම ඔබ සමග බෙදා ගැනීමට නොහැකි වීම නම් කනගාටුවක්. අපි මේ බ්ලොග් දෙකක් කරහා ගෙන ආපු කරුණු වයිකින් ඉතිහාසය සොයා යන ඔබට රුකුලක් වුණු වෙතයි සිතනවා. පොඩි දිනෙකට නැගෙන ප්‍රශ්නයක් තමයි වයිකින් වරු තාමත් අපි අතර ජීවත් වෙනවද කියන එක. සරලවම කිව්වොත් වයිකින් කියන්නේ වෙළඳාම දේශ ගවේෂණය කොල්ල කෑම් හා නාවික කටයුතු මත පදනම් වූ සංස්කෘතියක් තියෙන ජන කොට්ටාසයක්. 12 වන සියවසේ වයිකින්ගේ විදවැටීමත් සමග මෙම සංස්කෘතිය දබාවයට ගියා. නමුත් වයිකින් උරුමයේ තිබෙන එම සංස්කෘතික හා භෞතික ලක්ෂණ තිබෙන ප්‍රජාවන් අදද නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් හා අයිස්ලන්ඩ් යන රටවල වාසය කරනවා. නමුත් අද වෙන විට තත්ත්වය හාත්පසින්ම වෙනස්. කොල්ල කෑම්, ආක්‍රමණ, ජනසංහාර හා බෙලි පූජා වැනි ගෝත්‍රික ලක්ෂණ එම සමාජයෙන් ඉවත්ව තිබෙනවා. අද වන විට ස්කැනේඩියාව යනු මානව ප්‍රජාතන්ත්‍රවාදයේ සතුටෙහි හා සාමකාමීත්වයේ පූර්වාදර්ශී කලාපයක් බවට පත් වී තිබෙනවා. ශිෂ්ට සම්පන්න ලෝකයක් බිහි කිරීමෙහිලා වැදගත් භූමිකාවක් ඔවුන් ඉටු කරමින් පවතිනවා. ඉතින් මිතුරනි, මෙම වීඩියෝව හරහා ඔබට වැදගත් යමක් දැන ගැනීමට හැකි වුණා නම් ඔබ වගේම මිතුරන්ට මෙම වීඩියෝව දැක ගැනීමට ෂෙයා කරන්න. නිවැරදි කිරීමට යමක් හෝ දැන ගැනීමට යමක් ඇතිනම් පහලින් කමෙන්ට් කරන්න. ලයික් කරන්න තවද කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ සැම මුණ ගැසෙනකම් ඔබ සැමට සුබ දවසක්.